සියලුම දෙනාට සුබ දවසක් වේවා. අද දවසේ පාසලේ ඉතිහාසයේ අලුත්ම පරිච්ඡේදයක් ලියවෙන දවසක්. මේ දවස උදා කරගන්න මම සෑහෙන්න මහන්සි වුණා. ඒ වගේම මේ ස්ථානයට මගේ ආරාධනාව පිළිගෙන පැමිණි ශ්‍රී ලංකා කාන්තා සංවර්ධන නිලධාරීතුමිය වන අප්සාරේ තිලකරත්න මහත්මියත් 1996 ලෝක කුසලානයේ දිනාගත් ශ්‍රී ලංකා ප්‍රකට් කණ්ඩායමේ විශිෂ්ට ක්‍රීඩකයෙකු වන හෂාන් තිලකරත්න මහත්මයා එමෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ගරු සභාපතිතුමා ඇතුළුව ලේකම්තුමා එමෙන්ම පුහුණුකාරතුමා වන නිහාල් එදිසිංහ සර්වත් ලෝක කුසලාන සංචිතයට ටැලන්ට් ප්‍රෝග්‍රෑම් එක කරගෙන යන මුමාල් මහතා ඇතුළු පැමිණ සිටින සියලුම දෙනා පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයේ සියලුම සිසුදරුවන් වෙනුවෙන් මම නැවත වාරයක් පිළිගන්නවා. මම කලින් කතාවක් ඉදිරිපත් කරේ පාසල වෙනුවෙන් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ දෙවෙනි අවස්ථාවේ කවිදු විශාන් අයියා. මම එදා කිව්වා සමහර විට තව මට කතාවක් කරන්න වෙයි මේ ක්‍රීඩා පිටිය හදන දවසේ කියලා. හැබැයි ඊට කලින් මට පාසල වෙනුවෙන් තවත් දෙයක් කරන්න පුළුවන් වුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටයෙකු මේ පාසල් භූමිය ස්පර්ශ කරන්නට හැකියාවක් ලබා දීමට හැකියවීම සම්බන්ධව මම මේ පාසලට එද්දී මම එදත් කිව්වා වගේම විදුහල්පතිතුමා දන්නවා දුෂ්කර අර ගේට්ටුවෙන් ඇතුළට එද්දී පාසල් දිහා බලපුවාම මම හිතාගෙන ආවේ ඊළඟ දවසේ ට්‍රාන්ස්ෆර් එක හදාගෙන මේ පාසලෙන් යන්න. හැබැයි මොකද මම බකමුණ විද්‍යාලයේ සේවය කරේ මම මේ පාසලෙන් එද්දී ගොඩක් ළමයි මගේ ළඟට ඇවිල්ලා අඬුවා සර් ආයි පාසලට එන්නේ නැද්ද අපිට ක්‍රීඩා පුහුණු කරන්නේ කවුද සර් මේ සර් නැතුව අපි කොහොමද ට්‍රේනින් කරන්න කියලා. හැබැයි මම මේ ළමයින්ට කියලා ආවා මම හැකියිමනින් එන්නම් ඔයාලා බලන්න කියලා. හැබැයි අපේම ළමයි දන්නවා බකමුණ මහවැල් ක්‍රීඩාංගණේ අපි පුරුදු වීම කරන්න දවසක් ගියා. එදා පාපන්දු කණ්ඩායමේ නායකව ඇවිල්ලා සියලු දෙනා ඉස්සරහා අඬවුවා. සර් අපිට සර් ආයෙ එන්නේ නැද්ද? සර් එක්ක ට්‍රේනින් කරන්න හම්බෙන්නේ නැද්ද කියලා. හැබැයි මේ පාසලේ ළමයි එතකොට කිව්වේ ආයෙ සර් එවන්නේ නැහැ කියලා. අපි ඒ සර් පාසලෙන් ගියොත් ගේට්ටුවට නැගලා ස්ට්‍රයික් කරනවා කිව්වා. ඒ වගේ තත්ත්වයක් මට මේ පාසල තුල හදා ගන්න පුළුවන් වුණේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයේ සියලු දෙනාගේ ආශිර්වාදය මත. මට ආපු ලොකුම අභියෝගය ක්‍රීඩාව හැම පැත්තකම ව්‍යාප්ත වෙලා තියෙද්දී අපි අර දුෂ්කර කියලා තියෙන මේ පාසලේ අපි දුෂ්කර නෙවෙයි කියලා ලෝකෙට පෙන්වන්න යම්කිසි ක්‍රීඩාවක් අපි මේ පාසලෙන් ඉස්මතු කරලා ගන්න ඕනේ. ඒකට මට අභියෝගෙ තිබ්බ පාසලේ ක්‍රීඩා උපකරණ තිබ්බේ නැහැ අත්ත වශයෙන්ම කියනවා නම් ක්‍රීඩා කාමරයක් තිබ්බේ නැහැ. ක්‍රීඩා කරන්න සුසු ක්‍රීඩා පිටියක් තිබ්බේ නැහැ. හැබැයි ඒ අභියෝග සියල්ලම මට ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා විදුහල්පතිතුමාගේ ආශිර්වාදයත් ගුරු මණ්ඩලයේ සහයෝගයත් ඇතුව. මම හැම වෙලාවෙම ළමයින්ට කිව්වේ ළමයි අපි දුෂ්කර නැහැ. අපි දුෂ්කර නැහැ කියලා ලෝකෙට පෙන්වන්න හොඳම අවස්ථාවක් අපි ළඟ තියෙනවා පාපන්දු ක්‍රීඩාවත් ක්‍රිකට් ක්‍රීඩාවත් තුලින් කියලා. ඒ අවස්ථාවේ පාපන්දු ක්‍රීඩාවේ ප්‍රධානම පුරකවන ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ නායක කවිදු විශාන් අයියා මේ පාසලට ගෙනාවා. එදා මුළු පොළොන්නරුවම කතා වුණා වෙන කොහෙවත් පාසලට ගියපු නැති පුද්ගලයෙක් ලංකාවෙන් පිළිගන්න පුද්ගලයෙක් මේ පාසලට ආවේ මේ පාසලේ මොකක් හරි විශේෂත්වයක් තියෙන හින්දා කියලා. ඒ වගේම අද දවසේ අපේ 96 ලෝක කුසලානෙන් දිනාගද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හිටපු ජ්‍යෙෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු අපි ආදරය කරන සෑම විටම හෂාන් තිලකරත්න මහත්තයා මේ පාසලේ දැන් ඉන්නවා. මට කතා කරා ගොඩක් කට්ටිය. අපිට සර් එක ෆොටෝ එකක් ගහන්න පුළුවන්ද එන්න පුළුවන්ද මේ පාසලට කියලා. මොකද ගොඩක් අය වටපිටාව කට්ටිය ආසයි. ඒ වගේම තව දෙයක් මතක් කරන්න ඕනේ. මම හෂාන් තිලකරත්න මහත්තයා මේ පාසලට එනවා කියලා පාසලේ සියලු දෙනාම දැනුවත් කරද්දී අපේ ගුරු මණ්ඩලයේ අපේ මැඩම් කෙනෙක් කිව්වා සර් මාගේ ළඟ තියෙනවා හෂාන් තිලකරත්න මහත්තයා අස්සම් කරපු සමරු සටහනක් කියලා. එතකොට සියලු දෙනා හතර කුතුහලයක් තිබ්බා. එතුමා කවුද අපිට මේ පාසලට එන එකෙන් අපිට තව ප්‍රතිඵල ගොඩක් ලබා ගන්න පුළුවන් නේද කියන හැකියාව අපිට දැනුණා. මම මේ පාසලේ මේ ක්‍රීඩාව පටන් ගද්දී ඇත්ත වශයෙන්ම මේ පහසුකම් තිබ්බේ නැහැ. මම සෙල්ලම් කරේ බගමුණු ක්‍රීඩා සමාජයේ තිබ්බ පරණ බැට් ටිකක් බෝල් ටිකක් කරන් තමයි මම මේ ක්‍රීඩාව පටන් ගත්තා. ඒ අතරතුර අපේ ළමයින්ට බෝලයක් ගන්න සල්ලි නැහැ. දුප්පත් ගොවිතැන් කරන දෙමාපියන්ගේ දරුවන් ඉන්නේ. ඒ වගේම ග්‍රවුන්ඩ් එකට බොටමක් අඳින්න
හරියට ටී-ෂර්ට් එකක් අඳින්න තරම් වත්කමක් තිබ්බේ නැහැ. ගොඩක් අපහසුතාව මැද තමයි මම මේ ක්‍රීඩාව කරන් ආවේ. ඒෙද්දි මම ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරා. පොළොන්නරු දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය දැනුවත් කරා. ඒ අවස්ථාවේ සංගමේ උපකරණ තිබ්බේ නැහැ. හැබැයි මට දැනුවත් කරලා තිබ්බා අපි උදව් කරන්නම් අනිවාර්යෙන් ඔයාලගේ පාසලට කියලා. ඒ වගේම කාලච්ඡේදයක් ගත කරද්දී වයස අවුරුදු 19 පාල කාන්තා ඩිවිෂන් 3 තරගමාලාව ආරම්භ වුණා. ඒ අවස්ථාවම ලොකු අපහසුතාවයකටපත් වුණා. අපේ ළමයින්ට සුසුසු ක්‍රීඩා උපකරණ මගේ ළඟ තිබ්බේ නැහැ. මගේ ළඟ තිබ්බ ක්‍රීඩා උපකරණ පිට ළමයි භාවිතා කරන ඒවා. මම ඒවා දාලා ළමයින්ට සෙල්ලම් කරන්න කියලා ක්‍රීඩා පිටේ දාපුවම ඒ ළමයින්ට දුවා ගන්නවත් බෑ. ඒ තරම්නේ පෑඩ් දෙක පවා උසයි. මොකද චූටි ළමයි අපේ පාසලේ ඉන්නේ. එතකොට මම පොඩි තීරණයක් ළමයි එක ගත්තා. පුතේ අපිට අඩුපාඩු කතා කරන්න පුළුවන් සමාජ ජාලාව තුලින් කියලා. ඒ වෙලාවේ මම ළමයි එක්ක වහින වැස්සේ පොඩි වීඩියෝ එකක් ගත්තා. ඒ ළමයි කතා කරලා කිව්වා මේ සර් අපි ජයසිරිපුර කනිෂ්ඨ විද්‍යාලේ අපිට මෙහෙම අඩුපාඩු තියෙනවා අපිට පුළුවන් නම් උදව් කරන්න කියලා. ඒ වීඩියෝ එක මුළු ලංකාව වටේම සියලු දෙනා බලවුවා. ඒ අවස්ථාවේ මට විශේෂයෙන් මතක් කරන්න ඕන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරපු චමරි සෙනවිරත්න අක්කා. එයා මට පෞද්ගලිකව කතා කරා ඒ වීඩියෝ එක දැකලා. සර් කොහෙද ඉස්කෝලේ අපි ඔයාලට උදව් කරනවා කියලා. ඒ කෝල් එක ඇවිල්ලා දෙවෙනි පාර මට ආපහු කෝල් එක ආවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකාව වන ශශිකලා සිරිවර්ධන අක්කාගේ. එයා මට ඒ වෙලාවේ කතා කරා සර් අපිත් ආවේ ගම්බද ඉඳලා පොඩි ඉස්කෝලවල ඉගෙන ගත්තේ අපි ඔයාලගේ පාසලට අඩුපාඩුවක් වෙන්න දෙන්නේ නැහැ. ඔය ළමයි ටික සෙල්ලම් කරන අපි වීඩියෝ දැක්කා. සර් දාලා තිබ්බේවා Facebook එකේ තියෙනවා අපි බලවුවා. අපි ඒ ළමයි ඔතනින් ඉහළට අරන් එන්න අපි උපරිම උත්සාහයක් දරනවා කියලා. ඒ වීඩියෝ එකත් එක්ක අපේ කාන්තා සංවර්ධන නිලධාරිතුමිය වන අප්සාරි තිලකරත්න මහත්මියගේ අතට ඒ දේවල් යම්කිසි මාර්ගයකින් දැනුවත් වීමක් සිදු වුණා. ඒ අවස්ථාවේ තමයි අප්සාරි තිලකරත්න මහත්මිය මට කතා කරලා කිව්වා සර් කොහෙද ඉස්කෝලේ අපි උදව් කරනවා අනිවාර්යෙන්. මට මේ ගොඩක් කට්ටිය කතා කරනවා සර්ලට උදව් කරන්න කියලා. ඒ හඳුනාගත් ඒ කතාවත් එක්ක මට සවස් ජාමේ අප්සාරි මැඩම් කතා කරලා කිව්වා සර් හෙට උදේ 11 වෙද්දි කොළඹට එන්න පුළුවන්ද කියලා. මං කිව්වා මිස් මට ප්‍රශ්නයක් නැහැ. මං උදේ පාන්දර බස් එකේ නැගලා උදේ 6 වෙද්දි කොළඹ. මං කොළඹින් බහලා මැඩම්ට කෝල් එකක් දුන්නා. මැඩම් මං කොළඹ ඉන්නේ කොහෙටද දෙන්නේ කියලා. ඒ වෙලාවේ මැඩම් ඇත්තටම පුදුම වුණා. මොකද අපිට අපේ දුෂ්කර ගම්මානයක් හින්දා අපිට 11 වෙද්දි කොළඹට යන්න තරම් ප්‍රවාහන පහසුකම් නැහැ. හැබැයි අපි යනවා නම් උදේ පාන්දර තමයි බස් එක නැගලා යන්න ඕනේ. ඒ කැපකිරීමට ප්‍රතිඵලයක් මට හම්බුණා. පාවිච්චි කරන්න සුදුසු අලුත්ම තත්ත්වයේ මෙන්න එකක් සහ ක්‍රීඩා බඩු බෑග් එකක් ප්‍රවාහන පහසුකම් එක්ක කොළඹ ඉඳන් අපේ විද්‍යාලයටම අප්සාරි තිලකරත්න මහත්මියගේ විශේෂ මැදිහත් වීම මත මට ලබා ගන්න හැකි වුණා. ඒ දේ තමයි අපේ පාසලේ ක්‍රීඩාවේ හැරවුම් ලක්ෂ්‍ය වුණේ. ඒ මහත්මිය කරපු කැපවීමට අද වෙද්දී පාසල ගැන ගොඩක් දෙනෙක් කතා කරා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වාසය කරන කට්ටියට අමතරව විදේශ රටවල සිටින සුවිශේෂී පුද්ගලයන් අපිට කතා කරලා කිව්වා සර් අපි ඔයාලට උදව් කරනවා පාසලට අනිවාර්යෙන් අපි උදව් කරනවා ඔයාලට මොනවද ඕනේ මූල්‍යමය පැත්තෙන්ද ක්‍රීඩා පැත්තෙන්ද ඒ සියලු දේවල් වල උදව් උපකාර ලැබුණා. ඒ අතරතුර හීනකින්වත් අපි හිතපු නැති තවත් පුද්ගලයෙක් පාසලට පැමිණියා. ඒ තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් උපකරණ සන්නාම නාමයක් වෙන SS සන්නාමයේ ප්‍රධානම පුරක වශයෙන් සඳහන් කර යුතුයි. නුවන් මහත්තයා අප පාසලට පැමිණියා. විශාල වශයෙන් ක්‍රීඩා උපකරණ ප්‍රමාණයක් කරන් ළමයිට කතා කරා. ළමයින්ගේ දක්ෂකම් දැක්කා. ඒ ළමයි ඇයි මෙහෙම තත්ත්වයක ඉන්නේ කියලා කතා කරා. ඒ ළමයින්ට මං ඉදිරියටත් උදව් කරනවා කිව්වා. ඒ ළමයි එක සතුටින් ඒ දවස් ගත කරලා විශාල ක්‍රීඩා උපකරණ ටිකක් දීලා තමයි ගියේ මෙතනින් යන්නේ. හැබැයි සර් අපිට තියෙන ලොකුම ගැටලුව ක්‍රීඩා පිටිය. ක්‍රීඩා වයස අවුරුදු 19න් පහළ තරගාවලිය යාර 40ක ක්‍රීඩා පිට්ටනියක් තුල අපි ක්‍රීඩා කරන්න ඕනේ. හැබැයි මට යාර 40ක් ක්‍රීඩා පිටියේ නැහැ. එතකොට මම ලොකු අපහසුතාවයකටපත් වුණා. මම න්‍යාස සර් කිව්වොත් සර් අපි යාර 40 ක්‍රීඩා පිටියක කොහොමද මේක සෙල්ලම් කරන්න අපිට යාර 40ක් නැහැ. හැබැයි අපි වයස අවුරුදු 19 පහළ තරගාවලියේ වයස අවුරුදු 10කටත් වඩා ක්‍රීඩාවේ පළපුරුද්ද තියෙන
නුවර දිස්ත්‍රික්කයේ ප්‍රධානම ප්‍රමුඛ බලයේ පාසල් 3ක් තරග කරන්න තියෙන්නේ කියලා. මහාමායා විද්‍යාලය, සෙන් ඇන්තනීස්, නොගොවෙල සෙන්ටර්. ඒ කට්ටියගේ ක්‍රිකට් වංශ කතාව බලපුවාම අපි පොඩි මට්ටම එයා ඉහළ මට්ටම. හැබැයි මම ඒ වෙලාවේ කිව්වේ සර් අපි අභියෝග බාර ගන්න පිරිසක්. අපේ ළමයි ඒ තරමට දක්ෂයි. අපිට අඩුපාඩුකම් නෙවෙයි, අපිට උස බර නෙවෙයි ප්‍රශ්නේ. අපේ දක්ෂතා තියෙන ළමයි ඉන්න. හැබැයි අපිට දැනුම පොඩ්ඩක් අඩුයි. මොකද අපිට පුහුණු වීම කරන්න කාලයක් තිබ්බේ නැහැ. හැබැයි අපි ඒ පාසලත් එක්ක අභියෝග වලට මුහුණ දෙනවා කියලා. මම පුළුවන් විදිහට බකමෝන මහවැල් ක්‍රීඩාංගණයට ළමයි එක්කන් ගිහිල්ලා විදුහල්පතිතුමාගේ අනුදැනුම මත ඒ පුහුණු වීම කටයුතු කරා. ඒ වගේ ප්‍රතිඵල පළවෙනි තරගයේ වෙද්දී අපිට ලැබුණා. මහාමායා විද්‍යාලයේ ක්‍රීඩා පුහුණු කරු කරේ ධර්මරාජ විද්‍යාලයේ හිටපු කැප්ටන් කෙනෙක්. ඒ සර් බලන් ඉඳලා ඇවිල්ලා ළඟට කතා කරලා කිව්වා සර් අර ළමයි කලින් හાર્ඩ් බෝල් ගහලා තියනවාද කියලා. මම කිව්වා නෑ සර් ජීවිතේ පළවෙනි වතාවට පුහුණු තරගයක්වත් නැතුව මේ වගේ තරගාවලියට අපි සහභාගී වෙන්න කියලා. එයා ඇත්තටම පුදුම වුණා. මොකද එයාගේ වයස අවුරුදු 19 15 කණ්ඩායමේ ඉන්නේ 11 ශ්‍රේණියේ 12 ශ්‍රේණියේ ළමයි. හැබැයි අපේ පාසලේ තියෙන ළමයි 188යි මුළු පාසලටම. ඒ 188න් මට 11 වසරේ ළමයි හදාගන්න බෑ. ළමයි පොඩි ප්‍රමාණයක් ඉන්නේ. හැබැයි අපේ 19 15 කණ්ඩායමේ 8 වසරේ ගෑල් ළමයි 6 දෙනෙක් සෙල්ලම් කරා. අර නුවර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කණ්ඩායම නියෝජනය කර පළවෙනි පන්දු යවන්නාට මුහුණ දුන්නේ 8 වසර ගෑල් ළමයි දෙන්නේ. අපි ඕවර් 25 මැච් එකේ ඕවර් 23ක් බැට් කරා ඒ පන්දු යවන්නන් ඉදිරියේ. එයාලා දුන්න ඉලක්කයට අපි ප්‍රතිවිරුද්ධ ඉලක්කයක් දුන්නා. අපිට ජයග්‍රහණය නැති වුණත් මම ළමයින්ට හැම වෙලාවෙම කිව්වේ පුතේ ජයග්‍රහණය නෙවෙයි තරගාවලියට අපි සූදානම් වීම තමයි අපේ ජයග්‍රහණය. පරාජය හමුවේ තමයි ජයග්‍රහණය ලබන්නේ. හැබැයි තරගාවලිය ජයග්‍රහණය කරොත් අපිට අපේ අඩුපාඩු මොකක්ද කියලා අපි දන්නේ නැහැ. හැබැයි ඒ වගේ ලබා ගන්න පුළුවන් පන්නරයක් තියෙනවා අපි පරාජය හමුවේ. මට කියන්න පුළුවන් මේ ළමයි එක්ක තව අවුරුදු දෙකක් යද්දී අනිවාර්යෙන් පොළොන්නරු දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කාන්තා ක්‍රීඩිකාවක් අනිවාර්යෙන් මම සම්බන්ධ කරලා දෙනවා. ඒක මම වගකීමෙන් කියනවා. මට මොකද ඒ ටැලන්ට් එක පෙන්වන ගෑල් ළමයි මෙතන ඕන තරම් ඉන්නවා. මට ඒක වගකීමෙන් කියන්න පුළුවන්. මොකද මේ පුංචි වයසට මගේ ළඟ වීඩියෝ තියෙනවා. මම සර්ට් නිහා සර්ට්ටක් දාලා තියෙනවා. පොඩි වයසට එයාලා පොඩි දේවල් ඉගෙන ගන්න හරි දක්ෂයි. එයාලා දන්නවා පොඩි දෙයක් කිව්වනම් ඒ දේ අල්ල ගන්න දන්නවා. අද වෙද්දී ඒ දක්ෂතාව මම S2කට දැකලා තියෙනවා. අපේ තරගාවලියට ගියපු සමහර ගුරු මණ්ඩලයේ ගුරුවරුන් S2කට කඳුළු ආවා. මොකද තරගාවලියට යද්දී අපි සෙන් ඇන්තනිස් එක සෙල්ලම් කරේ රාහුල ග්‍රවුන්ඩ් එකේ. ඒ ග්‍රවුන්ඩ් එකට වල අපි මැච් එක බලන් ඉද්දී අපේ ළමයි හෙල්මට් එක පෑඩ් දෙක දාන ග්‍රවුන්ඩ් එකට යද්දී චූටි. හැබැයි අර ළමයි හෙන විශාලයි. හැබැයි ඒක අභියෝගයක් වුණේ නැහැ අපේ ළමයින්ට. බෝල එකපාරක් කකුලේ වැදුනා. එළියට ඇවිල්ලා කිව්වා සර් ආපහු මට බැට් කරන්න පුළුවන්ද කියලා. මොකද ඒ ආත්ම ශක්තිය මේ ළමයි ළඟ තියෙනවා. හැබැයි අපිට පහසුකම් තිබ්බේ නැහැ. මට ඕනේ අන්න ඒ දේ. ළමයි ළඟ තියෙන ආත්ම ශක්තියෙන්, ළමයි ළඟ තියෙන උනන්දුවෙන්, දක්ෂතාවයෙන් මේ ළමයි අනාගතේ හොඳ ක්‍රීඩා තරු කරන්න මට හැකියාවක් තියෙනවා. මට ඕනේ මෙන්න මේ පුංචි ක්‍රීඩා පිටිය යාර 40 සීමාවකට සංවර්ධනය කරලා දෙන්න පුළුවන් නම් ලබන අවුරුද්දේ මේ ක්‍රීඩා පිටියේම ඩිවිෂන් 3 එකේ ක්‍රිකට් මැච් එකක් සෙල්ලම් කරන්න පුළුවන් නම් අපේ පාසල අනිවාර්යෙන් හොඳ ගමනක්, හොඳ අනාගතයක් පොළොන්නරුවේ නාමය උතුරුමැද පළාතේ අද නාමය බබලලා හමාරයි. මොකද උතුරුමැද පළාතෙන් නියෝජනය කරන එකම බාලිකා කණ්ඩායම ජයසිරිපුර කනිෂ්ඨ විද්‍යාලය. මාතලේ දිස්ත්‍රික්කයේ කණ්ඩායම නියෝජනය කරන්නේ. අපි ඒකයි නුවර දිස්ත්‍රික්කෙත් එක්ක කණ්ඩායම් තරග කරන්නේ. ඒ නුවර දිස්ත්‍රික්කයේ කණ්ඩායම් වල ඉතිහාසය බලපුවාම අපි ප්‍රාථමික එයාලා ඉහළම ස්ථානකින් එයාලා මගේ ළමයි මට කතා කරලා කියනවා මැච් එකේ යද්දි සර් එයාලට හැමෝටම බඩු බෑග් එකක් ගන්න තියනවා නේ සර් කියලා ඇහුවා. ඒ හැම ළමයෙක්ම එන්නේ බඩු බෑග් එක දාන්න. හැබැයි අපේ ළමයි ගියේ කැන්වස් දෙක දාගෙන. ඒ ළමයි නේල් තියෙන සපත්තු දාන්න තමයි ග්‍රවුන්ඩ් එකට ආවේ. හැබැයි ඒ ළමයිගේ බෝල වලට අපි ළමයි බැට් එකෙන් ගෑවොද්දී ඒ දේවල් කිසි දෙයක් අදාළ තිබ්බේ නැහැ. ඒ ළමයි ගහපු පාරවල් අපේ ළමයි උඩ පන්දු අල්ලවුවේ අපේ ළමයිගේ ආත්ම විශ්වාසයට. ඒ ළමයිගේ දක්ෂතාවයට. අන්න ඒක තමයි ක්‍රීඩාවේ හැරවුම ලක්ෂ්‍ය කියන්නේ. නැතුව පොහොසත් දුප්පත් ભેදයක් තොරව ළමයින්ගේ අඩුපාඩුවන් මැද්දේ ක්‍රීඩාවක් කරන එක නෙවෙයි සැබෑ දක්ෂයන් බිහිවන්නේ. මෙන්න මේ පුංචි පාසල් වලින් තමයි හෙට ලෝකේ දිනන්න පුළුවන් දක්ෂයන් බිහිවන්නේ. මට එක උපදේශයක් ලැබුණා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරපු චමරි සෙනවිරත්න අක්කගෙන්. සර් මමත් ආවේ අනුරාධපුර දිස්ත්‍රික්කේ ඉඳන්. හැබැයි අද මම ශ්‍රී ලංකාව නියෝජනය කරලා
මගේ ඉහළම දක්ෂතාවයට මං ගිහිල්ලාම ආරයි. සර්ටත් ඒ හැකියාව තියෙනවා. සර්ලගේ ළමයින්ටත් ඒ හැකියාව තියෙනවා. සර්ලට අපි හැමතිස්සෙම උදව් කරනවා. මං ඒ වෙලාවේ හැමතිස්සෙම ළමයින්ට කිව්වේ පුතේ මෙන්න මේ දේවල් කරන්න. ශශිකලා අක්කා මට පෞද්ගලික යා වීඩියෝ වගේක් එවලා තිබ්බා ළමයින්ට මේවා පෙන්වන්න කියලා. මං ඒ ළමයින්ට පෙන්නවුවා. ඒ දේවල් වලින් මෙයාලා අත්දැකීම් ගත්තා. එතකොට අපිට අර අඩුපාඩුකම් තියාගෙන සෙල්ලම් කරා. මම නිතරම පොළොන්නරුව දිස්ත්‍රික් ක්‍රිකට් සංගමේ දැනුවත් කරලා තිබ්බා. හැබැයි අපිට අඩුපාඩුකම් සොයා ගන්න අපහසුතාවයටපත් වුණා. මොකද පොළොන්නරුව දිස්ත්‍රික් ක්‍රිකට් සංගමේ පහසුකම් තිබ්බේ නැති හින්දා. නමුත් සභාපතිතුමා අපිව දැනුවත් කරා අපිට සයිඩ් විකට් එකක් ලබා දෙනවා කියලා. ඒක මම පාසල වෙනුවෙන් විශේෂ ස්තුතිය ප්‍රකාශ කරනවා සභාපතිතුමනි. අපි සයිඩ් එකක් වෙනුවට පාවිච්චි කරේ මෙන්න මේ කොන්ක්‍රීට් ලෑල්ලයි අර එහා පැත්තේ තියෙනවා අපි නිදාගද්දි පාවිච්චි කරන මදුරු දැල් වගේ. ඔබතුමාලාට ග්‍රවුන්ඩ් එකට ගියත් බලා ගන්න පුළුවන් ලී කෝටු දෙකක් ගහලා අපි නිදා ගන්න මදුරු දැල් දෙකක් තමයි එල්ලලා තියෙන්නේ. හැබැයි අපිට මැෂින් බෝල් තිබ්බේ නැහැ. මම හොයාගත්තේ මේ ඉස්සරහා කඩෙන් රුපියල් 10ක් දීලා ප්ලාස්ටික් බෝල් වගේ. අන්න ඒවා තමයි මාකස් වලට දීලා බැටින් ට්‍රේනින් කරේ. ඒ වගේ ප්‍රතිඵල තමයි මේ තියෙන්නේ. හැබැයි මෙතනින් ඉහළට ළමයින්ට යන්න නම් අපි දන්නවා අනිවාර්යෙන් තාක්ෂණික දැනුම අවශ්‍යයි කියලා. මොකද තාක්ෂණෙත් එක්ක තමයි ක්‍රීඩාව ඉදිරියට යන්නේ. අන්න ඒවට පුළුවන් නම් අපිට සයිඩ් විකට් එකක් මෙන්න මේ ක්‍රීඩා පිට සංවර්ධනය කරලා දෙන්න පුළුවන් නම් හෙට ලෝකේ දිනන්න පුළුවන් දක්ෂ ක්‍රීඩිකාවන් මේ තලයේ ඉන්නවා. ඒකින්ද මම නැවත වාරයක් ස්තුති කරනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගරු සභාපතිතුමා, උපසභාපතිතුමා ඇතුළු සියලු නිලධාරි මණ්ඩලයට එමෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ගරු සභාපතිතුමා, ලේකම්තුමා ඇතුළු සියලුම නිලධාරි මණ්ඩලයට විශේෂයෙන්ම දිස්ත්‍රික් පුහුණුකරුතුමා වන නිහාල් ඉදිසිංහ මහතාට මොකද සම විටම කතා රස අපිට රොයල් එකේ ට්‍රේනින් එන්න බැරනවා දවසක්. එදා ළමයින්ට එක්සෑම් තින්ක තිබ්බේ හින්දා. නැත්තම් අපි අනිවාර්යෙන් එනවා. මේ ඒ අවස්ථාව අපිට ලබා දෙන්න ඒ වගේම ඊයේ දවසේ පැමිණියා පළාත් ක්‍රීඩා සංගමේ කාන්තා අංශයේ භාරසින්න ඇන්ටන්ස් දැනුවත් කරා දඹුල් ක්‍රීඩාංගණයට අපි ළමයි එක්ක යන්න පුළුවන්. ඒ අවස්ථාව යාට ලබා දෙන්න පුළුවන් කියලා. ඒ සම්බන්ධව මම ස්තුති ප්‍රකාශ කරනවා. මොකද මේ මෙතන ඉන්න ළමයි මට ඒ අනාගතය හොඳට පේනවා. මට ඔබතුමාලා ගෙනල්ලා මේ ඉස්කෝලේ තව පිළිගැනීමක් කරන්නයි මෙතනින් ජාතික කණ්ඩායම නියෝජනය කරන ළමෙක් තව අවුරුදු දෙක තුනකින් ජයසිරි පොදු විද්‍යාලය ඉගෙන ගත්තේ. අපි මෙන්න මේ අවස්ථාවේදී ළමයි සහභාගී වුණා. පුහුණුකරුතුමා මෙන්න මේ වගේ කතාවක් වුණා. හැබැයි ඒ ළමයි අද මේ තත්ත්වයේ ඉන්නවා කියලා අපිට ආඩම්බරෙන් කතා කරලා කියන්න පුළුවන්. ඒක මම දන්නවා. විශේෂයෙන්ම ලොකු වේලාවක් ගන්න අද දවසේ පාසලේ ඉතිහාසයේම ක්‍රීඩාවේ විශාල පරිච්ඡේදයක් ලියවුණු දවසක්. අපි කිසිදාක නොසිතූ අයුරින් හෂාන් තිලකරත්න මහතා මේ අවස්ථාවට පැමිණියා. එමෙන්ම අප්සාරි තිලකරත්න මහත්මිය මට කතා කරද්දී මම ඇහුවේ මිස් හෂාන් තිලකරත්න සර් එන්නේ නැද්ද අපේ ඉස්කෝලේට කියලා. එතකොට කිව්වේ අනිවාර්යයෙන්ම සර් හෂාන් තිලකරත්න සර් මේ ඉස්කෝලේට එනවා ළමයි ටික බලන්න ඕනේ කියලා. මම ඒ වෙලාවේ තිල්ලීමක් කරා සර් පුළුවන් නම් මිස් සර්ව එක්කන් එන්න මේ ඉස්කෝලේට කියලා. මොකද ඒ වගේ වටිනා සුවිශේෂී පුද්ගලයෙක් අපේ පාසලට පැමිණෙනවා කියන්නේ අපේ දිහා බලපු නැති ගොඩාක් පිරිසක් අපේ දිහා හැරිලා බලනවා. ඒකයි ඇත්ත කතාව. ඒ වගේ විශිෂ්ට පුද්ගලයන් මේ වගේ අති දුෂ්කර ගම්මානයක තියෙන ළමයි 188ක් විතරක් ඉගෙනුම ලබන පාසලකට පැමිණෙනවා කියන්නේ අපි ලැබපු විශාල ජයග්‍රහණයක්. අද වෙනකන් සමහර මේ පැත්තේ ඉන්න ගොඩක් කට්ටියට අපේ යගේ දැනුන්නේ නැහැ. ඇත්තම කතාන්තරේ. ගොඩාක් අපහසුතාව තිබ්බා. අධ්‍යාපන පැත්තෙන් ක්‍රීඩා පැත්තෙන් ගොඩාක් කට්ටිය අපි ගැන කතා කරේ නැහැ. හැබැයි අදින් පස්සේ කතා කරා. මොකද ශ්‍රී ලංකාවේ විශිෂ්ට ක්‍රීඩකු මේ පාසලට ආවේ මොකක් හරි යම්කිසි හේතුවක් හින්දා. අන්න ඒ හේතුව මොකක්ද කියලා බලන්න හෙට අනිද්දා මේ පාසලට කට්ටිය ඒ එන්නේ අපේ ළමයින්ගේ අනාගතය වෙනුවෙන්. ඒක සම්බන්ධව මම නිහතමානීව ආඩම්බර වෙනවා. පාසලේ ක්‍රීඩා පුහුණුකරු වශයෙන් අපිට අවශ්‍ය දැන් තාක්ෂණික දැනුම. මට හැම ඕන වෙලාවක විදුහල්පතිතුමා ගන්නු දැනුම මත මෙන්න මෙතන දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා නම් ක්‍රීඩිකාවන් ඉන්නවා නම් ඉදිරියට යාමට පාර පෙන්වන්න පුළුවන්. හැබැයි මට වඩා පළපුරුද්ද තියෙන දක්ෂ පුහුණුකරුවන් අපිත් එක්ක ඉන්නවා. එතුමාලගේ විශාල ආශිර්වාදයත් එක්ක අපේ පුංචි පාසලෙන් හෙට ලෝකේ දිනන්න පුළුවන් දක්ෂ ක්‍රීඩිකාවක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන්න පුළුවන් වුණොත් ඒක තමයි අපි පාසලේ අභිමානය. ඒ අභිමානයට වැඩි දවසක් ගත වෙන්නේ නැහැ. මම ඒක අනිවාර්යයෙන්ම දන්න කාරණාවක්. මට ඒක දැනෙනවා. මොකද මෙයාලත් එක්ක පුහුණු වීම කරද්දී. තව විශේෂ කාරණය අපි උතුරුමැද පළාතේ එකම කනිෂ්ඨ පාසල වයස අවුරුදු 19 15 ක්‍රීඩා කරන.
එතකොට උතුරු මැද පළාතේ තියෙන පාසල් එක්ක පාසල් 350 ගණක් තියෙන මම දන්න තරමින් ඒ පාසල් වල ජාතික පාසල්, මධ්‍යම පාසල්, කනිෂ්ඨ පාසල් තියෙනවා. හැබැයි ළමයි 4000 5000ක් ඉගෙන ගන්න පාසලකින් ළමයි 11ක් තෝරගෙන ක්‍රිකට් ක්‍රීඩාවට කණ්ඩායමක් හදන්න බැයි නම් අපේ දුර්වලතාවයක් එක. හැබැයි ළමයි 188ක් ඉන්න මේ පාසලේ ගෑන් ළමයි ඉන්නේ 60 ගාණක්. එතනමුත් පොඩි පන්ති වල තමයි ලොකු පිරිසක් ඉන්නේ. 6න් උඩ ඉන්නේ පොඩි පිරිසක්. ඒ ළමයින්ගෙන් ළමයි 20 දෙනෙක් 22ක් අද වෙද්දී මෙව තරකාවලිය වලින් ලියාපදිංචි කරලා ඩෙන්ටිටි හදලා ඉවරයි. ඒක තමයි අපි ලැබුව ජයග්‍රහණය. ඒකට තියෙන්න ඕන උනන්දුවයි කැපවීමයි උත්සාහය. එතකොට මේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කියන දේ ඉහළටම ගෙනියන්න පුළුවන්. අපිට හැමදාම නෑ, අපිට බෑ, අපිට පහසුකම් නෑ. ওই මතේ හිටියොත් පාසල් වල ක්‍රීඩා සංවර්ධනය වෙන්නේ නෑ. අපිට සංවර්ධනය කරන්න පුළුවන්. අපිට ඕනේ ඒවට මඟ පෙන්වීමක්. ඒ මඟ පෙන්වීමට අවශ්‍ය සියලු දේ අපිත් එක්ක තියෙනවද? එතකොට මෙන්න මේ පුංචි පැටවුල් 20 දෙනා අද වෙද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බාරයි. ඉදිරි අනාගතයේ උන්ගේ සුපසිද්ධිය සඳහා මොකද මෙයාලා ලොකු අභියෝගයක් බාරගෙන තමයි අද වෙද්දී මේ තලයේ ඉන්නේ. මොකද 8 වසරේ ගෑන් ළමයි වයස අවුරුදු 19 පාලේ තරගාවලියකට සහභාගී වෙනවා කියන්නේ අපේ පාසල ලැබුණු ලොකු ජයග්‍රහණයක්. ස්ටම්ප් එකට වඩා චුට්ටයි උස. ඕපනින් බැට්මන්ලා දෙන්න. මගෙන් මහමායකේ සර් ඇහුවේ සර් අපේ බෝලර්ස් දාන බෝලයක් වැදිලා මේ ළමයි තුවාල වෙයිද කියලා. මම ඒ වෙලාවේ කිව්වා සර් කිසි ප්‍රශ්නයක් නැහැ. අපේ ළමයි ඕන දෙයකට සූදානම්. සර් බෝල දාලා බලන්න ඊළඟ ඕවරේ 4ක් ගහුවේ නැත්තම් මේ ළමයි නෙවෙයි කියලා. ඇත්තටම 4ක් ගහලා පෙන්නනවා. ඒ වෙලාවේ තමයි ඒ සර් දැනගත්තේ කනිෂ්ඨ පාසලෙත් විශිෂ්ට ක්‍රීඩකයෝ ඉන්නවා කියලා. ක්‍රීඩිකාවන් ඉන්නවා කියලා. ඒ අභියෝගය අපි ජයග්‍රහණය කරාමාර. අපේ ඕපනින් බෝල 8 වසරේ. එයාලගේ ඕපනින් බෝල මධ්‍යම පළාතේ දිස්ත්‍රික් කණ්ඩායමේ ඕපනින් බෝල. හැබැයි අපේ ඕපනින් බෝල 8 වසරේ. එයාගේ බෝල් එකට විකට් එකක් ගත්තාම අර දිස්ත්‍රික් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකාව පුදුමයටපත් වුණා. මං ඊට පස්සේ කිව්වේ සර් අපේ ළමයා 8 වසරේ ඒකයි අපි විකට් එකක් ගත්ත කියලා. එහෙනම් ඔය සිද්ධි නාමයත් එක්ක තමයි අපි පාසලේ ක්‍රීඩා වංශකතාවලිය වෙන්නේ. එසේනම් අද දවසේ මෙම උත්සව සභාවට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් සංවර්ධන නිලධාරිනියතුමිය වන අප්සාරි තිලකරත්න මහත්මියත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරපු හෂාන් තිලකරත්න මහත්තයා ඇතුළු පොළොන්නරුව දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ගරු සභාපතිතුමා, ලේකම්තුමා ඇතුළු පුහුණුකරුතුමාද එමෙන්ම උමාන් එරන්දික මහතා ඇතුළු සියලු දෙනාම පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩල වෙනුවෙන් මම පිළිගන්න අතර මේ සම්බන්ධයෙන් පාසලේ විශේෂ ස්තුතිය ප්‍රකාශ කරමින් මේ වැඩසටහන අපි නිමා කරනවා. අපේ පාසලේ පුංචි සංග්‍රහයක් ලෑස්ති කරලා තියෙනවා. ලොකු දේවල් නැහැ. අපි ගම්බද පිටිසට තියෙන පුංචි පාසලක්. ඒ සංග්‍රහයත් භුක්ති විඳින ලෙස ගෞරවයෙන් මේ ස්ථානට පැමිණි සියලු දෙනාටම මම පාසල වෙනුවෙන් ආරාධනා කරන සිටිනවා. එසේනම් සියලු දෙනාටම ස්තුතියි. වාසනාවන්ත ජයග්‍රහී දවසක්.